ස්වභාව ධර්මය මම ලිංගික සංක්‍රාන්තිකයෙක් නිසා මට ඉර පායන්න නැතුව තියෙන්නේ. හුළඟ මංගාවට ඇවිල්ලා ඊ ගාලා හැරිලා යන්නේ නැහැ. කොවිඩ් මර්ධනය කියලා ඔගොල්ලෝ දෙන්නට විතරක් සලකලා මාව අයින් කරලා බෑ. මොකද මමත් සමාජයේ කොටසක්. අපේ රටේ මේන්ස්ට්‍රීම් මීඩියා වල ගොඩක් වෙලාවට දකින්නේ ජාතිය පදනම් කරගෙන මේ ප්‍රශ්න හදලා තියෙනවා. ආගම පදනම් කරගෙන ප්‍රශ්න හදලා තියෙනවා. කන්නත් නැහැ කියන එක දන්නවා. කොහෙටවත් යන්න විදිහකුත් නැහැ. කාගෙන්වත් ඉල්ල ගන්න විදිහකුත් නැහැ. එතකොට රෙන්ට් එක දුන්න නැත්නම් ගෙදරින් ඵලයන් කියලා කියන්න තරම් මිනිස්සෙක්ගේ හිත ගලක් වෙනවා කියන්නේ අපි මාර ඉන්න හිතෙන රටක් වාතය සම්පූර්ණයෙන්ම පිරිසිදුයි. ඒත් අපිට මාස්ක් එකක් අඳින්න වෙනවා. හැම උගේම අත් හොඳටම පිරිසිදුයි. හැබැයි අපිට අතට අත දෙන්න බැරි වෙලා තියෙනවා. තමන්ගේ සහකාරයම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න මත්ද්‍රව්‍ය ගන්න සල්ලි ඕන නිසා මේ තමන්ගේ ලිංගික සංක්‍රාන්තික සහකාරියෝ ගිහිලා පාර හිටවල තියලා ගනුදෙනු කාරයෝ 3-4 දෙනෙක් එක ගිහිලා ආවට පස්සේ සල්ලි ටික අතින් අරගෙන මෙයාම ගෙදර එක්කන් යන වෙලාවලුත් තියෙනවා. හෙළිදරව්ව විශේෂ වැඩසටහන ආරම්භ කරන්නට අපි මේ සූදානම් වෙන්නේ. හෙළිදරව්ව කියලා කියන්නේ අපේ රටේ මේන්ස්ට්‍රීම් මීඩියා වල කියන්නේ ප්‍රධාන මාධ්‍යවල වැඩි කතා බහට ලක් නොවන උන්ට හසු නොවන ප්‍රදේශ තියෙනවා. මේ ප්‍රදේශ කියලා කියන්නේ භෞතික ප්‍රදේශ නෙමෙයි. දේවල් තියෙනවා. ඉතින් අන්නේ ඒවා පිළිබඳව හොයලා බලලා කතා කරන්න අපි නිර්මාණය කරපු වැඩසටහන තමයි හෙළිදරව්ව කියලා කියන්නේ. ඔව්. සමහර ප්‍රශ්න ගැන කතා කරන්න සමහර මිනිසුන්ට ඉඩක් හඬක් නැහැ. ඒ හින්දාම අපි හිතුවා සමාජ මාධ්‍ය ඒ වෙනුවෙන් භාවිතා කරන්න. මම පොඩි අදහසක් ඕගොල්ලන්ට දෙන්න. අපි සාමාන්‍ය මිනිස්සු උපදිනකොට අපි දකිනවා භෞතික ශරීරය ගත්තාම ස්ත්‍රී සහ පුරුෂ විදිහට අපි උපදිනවා. ඉතින් අපි ඒකත් එක්කම අපි දන්න මානසික දෙයක්ත් තියෙනවා. දැන් ඒ පිරිමි ශරීරයට පිරිමි මානසිකත්වයක් ආවට පස්සේ පිරිමික් විදිහට අපි ඔහුව හඳුන්වලා දෙනවා. කාන්තාවට කාන්තා මනස ආවට පස්සේ ශරීරාංග වලට කාන්තාවක්. හැබැයි අපි දන්නවා අපි සමහර ඔබ කැමති නැහැ සමහර විට පිළිගන්න කාන්තා ශරීරයකට පිරිමි මනසක් එන්න පුළුවන්. පිරිමි ශරීරයකට කාන්තා මනසක් එන්න පුළුවන්. ලිංගිකත්වය පිළිබඳව ගත්තොත් එහෙම අපේ ලිංගික ලබැඳියාවන් ගත්තොත් එහෙම ඒවත් වෙනස් වෙන්න පුළුවන්. මේක මේ අපි බෝ වෙන ලෙඩක් හරි එහෙම එකක් නෙමෙයි. එහෙම ජන කණ්ඩායමක් අපේ රට ඇතුලේ ඉන්නවා. ඉතින් ඔවුන්ව සාමාන්‍ය තත්ත්වයේ යටතේත් ගොඩක් වෙලාවට අර ඩිස්ක්‍රිමිනේට් කරනවා කියලා කියන්නේ. එහෙම තත්ත්වයන් වලට ඔවුන් මුහුණ දෙනවා. මේ වසංගත කාල සීමාව තුළ ඔවුන් තවත් සුවිශේෂී වූ ප්‍රශ්න වලට මුහුණ දෙනවා. ඉතින් ඒ ගැන තමයි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ කිසිම කෙනෙක්ව කොන් කරන්න අපිට කිසිම අයිතියක් නැහැ. මොකද ඒ අයත් අපි වගේම හුස්ම ගන්න මිනිස්සු. අපි කතා කරමු විවෘතව. අපි නොදන්නා දේවල් පිළිබඳව. අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න ආරාධිතයව හඳුනලා දෙන්නටයි මේ වෙලාවේ සූදානම් වෙන්නේ. ඇය ඉතාමත් ජනප්‍රිය සමාජ ක්‍රියාකාරිනියක්. ඒ වගේම ඇය සම්මානිත නිලියක්. අපි කතා කරනකොට ඔබට තේරෙයි ඇයි ඇය ඒ සමාජභාවයන් වෙනුවෙන් පෙනී සිටින්නේ කියලා. අද අපි ආරාධනා කරා සමාජ ක්‍රියාකාරිණී භූමි හරේන්ද්‍රන්ට. ඉතින් LGBTIQ කියන මේ අපි හඳුන්වන්නේ ඒක ඒ විදිහට සාමාන්‍යයෙන් මම හිතන්නේ ඔබ හැමදේනම දන්නේ මේක මේ සමරිසි ප්‍රජාව කියලා. හැබැයි ඒක එතනින් එහාට ගිය සංකීර්ණතාවයක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඒ ප්‍රජාව නියෝජනය කරමින් තමයි භූමි අද දවසේ මෙතනට ඇවිල්ලා ඉන්නේ කතා කරන්නේ. අපි දන්නවා ඔයගොල්ලන්ගේ විශේෂ අවශ්‍යතාවයන් සහිත කණ්ඩායමක්. එතකොට වෛරසය නිසා අපි ඔක්කොම ගෙවල් වලට වෙලා ඉන්නේ. කාටවත් තාම එළියට යන්න බෑ හරියාකාරව. ඒ එවන් වූ වටපිටාවක විශේෂයෙන් ඔබලා මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව අපි කතා කළොත් මොකද්ද ඔබ මේකට පොඩි හැඳින්වීමක් දුන්නොත් එහෙනම් කොහොමද ඔබ මේක කියන්නේ? මම දකින විදිහට විශේෂ අවශ්‍යතාවන් වලට වඩා මම හිතනවා ඒක නිවැරදි කියලා නිසි අවධානයක් හා සමාන සැලකුම් ලැබීම කියන කණ්ඩායමක් හැටියට හඳුන්වුවොත් ඒක හරි කියන එක මම විශ්වාස කරනවා. මුහුණ දෙන ගැටලුව වශයෙන් ගත්තාම කොටස් කීපයකින් අපි මේ දවස්වල ලංකාවේ නම් කියන ලිංගික සුළුතරය කියලා. කොටස් කීපයකින් අපි දකිනවා ඔවුන් ගැටලු වලට මුහුණ පාන එකක් මානසික සෞඛ්‍ය කියන එක. අනිත් එක ආර්ථික වශයෙන් පොදු මහ ජනතාව කියන කොටසෙන් වෙනස්ම කරලා සලකන කොටසක් නේ. ඉතින් එතකොට එහෙම බැලුවම ආර්ථික වශයෙන් යම් කිසි ආකාරයකින් පොදු මහ ජනතාවට වැඩි ගැටලු තොගයකට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම තමයි යම් සෞඛ්‍ය ගැටලු
පැත්තෙන් ගත්තාම ලිංගික සුළුතරය අතරිනුත් කොටසක් මුහුණ ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙමින් ඉන්නවා. ඔව් අපි කතා කරොත් එහෙම භූමි මේ කතා කරන සමාජ ප්‍රශ්නය පිළිබඳව අපි නොදන්න මාතෘකාවන් ගැන සමාජ මාධ්‍යයේ කතා කරොත් එහෙම හුඟක් වෙලාවට ඒ පිළිබඳව දක්වන්නේ වැරදි විවේචන. ආකල්පය වෙනස් කරන්න කිව්වොත් එහෙම මඩ ප්‍රචාර වලින් කුණුහරුප වලින් සමාජ මාධ්‍ය පුරවලා දානවා. අපි ඒ ගැන හිතන්නේ ඒ ගැන අපිට දැනුමක් නැහැ කියලා. ඒ හින්දා ඔබට තේරෙයි මේ කතා බහ ඇතුළතදී අපි දන්නේ නැති දේවල් කොච්චර තියෙනවද කියලා. අපි ජීවිතේ භූමි හුඟක් වෙලාවට ඉස්සරහට යනකොට සමහර අවස්ථාවන් වලදී සවයි වෙන්න ඕනේ කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඔබේ ප්‍රජාව ඇතුලේ මේ COVID-19 වෛරසය ආවට පස්සේ සවයි වෙන්නට බැරි වුණේ ඇයි කියලාද ඔබ හිතන්නේ? ඒ වාතාවරණයකට සූදානම් වෙලා තිබුණේ නැහැ. ඉතින් මේ අපි ගොඩක් වෙලාවට ගම් වතුර වගේ අවස්ථාවන් වලදී කොහොමද උදව් කරන්නේ? ගම් වතුර දැම්මොත් අවතැන් වුණොත් කොහොමද උදව් කරන්නේ? ඒ වගේ තමයි අපි සූදානම් වෙලා හිටියේ විවිධ ආයතන වල ආධාර හරහා. එහෙම මෙකනිසම් එකක් තමයි තිබුණේ. හැබැයි මේක යම්කිසි ආකාරයක වෙනස්ම අත්දැකීමක්. මම හිතන්නේ මුළු රටටම සමස්තයක් හැටියට ගත්තොත් වෙනස්ම අත්දැකීමක්. හැබැයි මුළු ලෝකෙටම මේ වගේ අවස්ථාවකට මුහුණ දීලා තිබුණේ නැහැ. ඉතින් මේ ඇත්තටම කිව්වොත් යම් යම් ගැටලු ආපු වෙලාවලදී මේ මාස 3 ඇතුළත අපි විවිධ තව ක්‍රමවේදයන් හොයාගත්තා. ක්‍රමවේදයන් ගැන හිතන්න පටන් ගත්තා. ඇත්තටම හරිම අභියෝගාත්මක කාලයක් වුණා. ඒ වගේම හරිම පීඩාකාරී කාලයක්. මොකද සමහරක් දේවල් වලට උත්තර හොයාගන්න හරි අමාරුයි. සමහර ප්‍රශ්න වලට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් ලිංගික සංක්‍රාන්තියක් කරා යන කාන්තාවක් පුරුෂයෙක් වීමේදී ලිංගික සංක්‍රාන්තියක් කරා යන පුද්ගලයෙක්ට හෝමෝන ප්‍රතිකාර අවශ්‍යයි. ඒ හෝමෝන ප්‍රතිකාර එන්නත් විදිහට තමයි ලබා දෙන්නේ. ඉතින් ඒක සමහරක් වෙලාවට on and off ස්ටොක් අවුට් එකක් තියෙනවා. සමහරක් වෙලාවට ඉස්පිරිතාලෙත් නැති වෙලාවල් තියෙනවා. ඒක මාස 2-3 නැති වෙලාවල් තියෙනවා. සහ සීමිත ෆාමසි ප්‍රමාණයක තමයි ඒක තියෙන්නේ. ඒකත් කොළඹ බේස් වෙච්ච ඒවා තමයි තියෙන්නේ. කොළඹත් ලොකු සටනක් දෙන්න වුණා මේ තියෙන ෆාමසි හොයාගන්න. තියෙන ෆාමසි වලත් ස්ටොක් එක අඩුයි. ඉතින් දැන් අපි දන්නවා ඒගොල්ලෝ ඒ ලිංගික සංක්‍රාන්තිය හරහා යන කියන්නේ කාන්තාවක් පුරුෂයෙක් වීමේදී හෝමෝන ප්‍රතිකාර වලට අමතරව ගර්භාෂය ඉවත් කිරීම වගේ දේවල්, පියවර ඉවත් කිරීම වගේ සැත්කම් තියෙනවා. ඉතින් පුද්ගලයෙක් ඉන්නවා නම් තවමත් තමන්ගේ ගර්භාෂය ඉවත් නොකරපු යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා ඔහුගේ මාසික ඕසප් චක්‍රය නැවත ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න. දැන් සාමාන්‍යයෙන් තමයි අපි දන්න විදිහට ටෙස්ටෙස්ටරෝන් හෝමෝන් එක පටන් ගත්තාම හෝමෝන ප්‍රතිකාර පටන් අරගෙන දෙවනි සතිය තුන්වෙනි සතිය වගේ වෙනකොට ඒ කාන්තාවක් පුරුෂයෙක් වෙන පුද්ගලයාගේ බාහිර රූපේ වෙනස්කම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ කියන්නේ ඩබල් වෙන්න පටන් ගන්නවා, කටහඬ ගොරෝසු වෙනවා, සුදුවට හිටපු කෙනෙක් නම් පොඩක් තලලු වෙන්න පටන් ගන්නවා, මාසික ඕසප් චක්‍රය ටික ටික නවතිනවා, ඔය වගේ දේවල් වෙනවා. ඉතින් එතකොට ඒ හෝමෝන ප්‍රතිකාරය නොකඩවා ගන්න ඕනේ. ඒක අපි හිතමු මාසෙකට හෝ එකහමාරකට නැවතුනොත් සමහරුන්ගේ ශරීරය අර අපි කියනවා depends on bodies කියලා. එක පුද්ගලයාගේ ශරීරයේ ක්‍රියාකාරීත්වය මත නැවත ඔසප් චක්‍රය ආරම්භ වෙන්න පුළුවන්. ඉතින් අපි හොඳාකාරවම දන්නවා ලංකාවේ ලිංගික සංක්‍රාන්තිකයෝ සමරිසි ප්‍රජාවේ පුද්ගලයෝ ගොඩක් මේ සමාජ වාතාවරණය නිසා කුලී ගෙවල් වල ඉන්නේ. එතකොට හිතන්නේ ඒ වගේ අනන්‍යතාවයේ සංගවගෙන ඉන්න පුද්ගලයෙක්ට මාසික ඔසප් චක්‍රයක් ක්‍රියාත්මක වෙනවා කියන්නේ පටන් ගන්නවා කියන්නේ එතන ලොකු ගැටලුවක් තියෙනවා. සමහරක් වෙලාවල් වලට මේ දෙවනි පාර කර්ෆියු එක අයින් කරපු වෙලාවේ ගෙවල් වල කුලියට ඉන්න තැනින් යන්න කියලා කියපු වෙලාවලුත් තිබුණා. ඉතින් ඒ ළමයින්ව දිස්ත්‍රික්කයක් කරා යන්නත් බෑ, ගෙවල් වලට යන්නත් බෑ. මොකද තමන්ගේ රූපෙත් වෙනස් කරගෙන වෙනස් වෙලා ප්‍රතිකාරات එක්ක සෑහෙන ගැටලු තිබුණා. ඉතින් මම විශ්වාස කරනවා රටක් හැටියට මේක අපි හැමෝම එකට එකතු වෙලා මුහුණ දෙන්න ඕන දෙයක්. ආගමික වශයෙන් හෝ ජාති වශයෙන් හෝ කුලමල ලිංගික අනන්‍යතාවයන් මිනිස්සේ ගෑණියෙක්ද පිරිමියෙක්ද කියන එක බලලා අපිට මිනිසුන්ව වෙන් කර මේව කරන්න මේ රටක් හැටියට මේ වගේ වසංගත තත්ත්වයක් ජය ගන්න බෑනේ.
මේක හැමෝම එකතු වෙන්න ඕන. මොකද අපි හිතමු කොවිඩ් මර්ධනය කියලා ඔකුල දෙන්නට විතරක් සලකලා මාව අයින් කරන්න බෑ. මොකද මමත් සමාජයේ කොටසක්. ඒක පිළිගත්තා හෝ නැතා හෝ මමත් ආරක්ෂා වෙලා ඉන්න ඕනේ. මොකද සමහරකට මට හැදලා මගෙන් ඕගලන්ට එන්න බැරිත් නෑ. මොකද මගේ වටා වෙනම පාරවලල්ලක් නැහැනේ. මගෙන් එහාට වසංගතය යන්නේ නෑ නැත්නම් මට ඉෆෙක්ට් වෙන්නේ නෑ කියන. ඉතින් මං හිතනවා මේක රටක් හැටියට මේ වගේ වෙලාවකවත් අඩුම ගානේ මේ වගේ වෙලාවකවත් මේ ලේබල් ගත කිරීම කරන්න නැතුව මේ බෙදලා වෙන් කරන්න නැතුව පෙරලා ගන්න නැතුව හැමෝටම එක වගේ සමානව සලකනවා නම් මං හිතනවා ඒක මීට වැඩිය ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන් කියලා. මීට වැඩිය අපිට ඉස්සරහට යන්න පුළුවන් කියලා. මොකද මේ දැන් හැමෝටම අර 5000 දීමනාව හම්බුණා. ගොඩ සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට කුලියට ඉන්න අයට හම්බ වෙලා තිබුණේ නැහැ. ඒගොල්ලන්ට පදිංචි සහතිකය තහවුරු කරගන්න ග්‍රාම තව කොහෙන්ද ලියුමක් හරින් මේ මුළු රටටම බලපවත්වන ඇඳිරි නීතියක් තියෙන කාලයක්. දැන් උදාහරණයකට මාව ගත්තොත් මං ඉන්නේ ගල්කිස් දෙහිවල ප්‍රදේශයේ. ඒතකොට මගේ අම්මා ජීවත් වෙන්නේ දෙමටකොට ප්‍රදේශයේ. ඒතකොට මම අර වගේ මගේ පදිංචිය තහවුරු කරගන්න හරි කුලියට ඉන්න හරි කියලා මට මගේ උපන් පළාතෙන් ලියුමක් හරි මොකක් හරි ගේන්න කියනවා. මේ ඇඳිරි නීති කාල සීමාව තුළ මං කොහොමද යන්නේ? කොහොමද මං යන්නේ? ඒක හරි ප්‍රායෝගික ප්‍රශ්නයක්නේ, ගැටලුවක් නේ. ඒක කරන්න බෑනේ. ඉතින් ඒ වගේ ඉල්ලපු වෙලාවල් තිබුණා. ඉතින් එතන ඒ ප්‍රදේශයේම සංක්‍රාන්ති ලිංගික නොවන හෝ මේ ලිංගික සුළුතරයට අදාළ නොවන පුද්ගලයන්ට එක විදිහකට 5000 දෙන්නයි. එතකොට ලිංගික සුළුතරයට එක විදිහකට 5000 දෙන්නයි. ඔය ඇත්තට මම හිතන්නේ එක කාරණාවක් මතක් කරපේක පොඩ්ඩක් ආයි මතක් කරලා ගියොත් හොඳයි කියලා මට හිතුණා තනුජා. ඒකට හේතුව තමයි දැන් අපේ රටේ මේන් ස්ට්‍රීම් මීඩියා වලත් ගොඩක් වෙලාවට දකින්නේ ජාතිය පදනම් කරගෙන මේ ප්‍රශ්න හදලා තියෙනවා. ආගම පදනම් කරගෙන ප්‍රශ්න හදලා තියෙනවා. ඒ වගේම මේ වගේ LGBTIQ ප්‍රජා වගේ ඒ අයටත් ප්‍රශ්න හදලා මේක වෙන් කළා ප්‍රශ්න හදලා උන්ව තල්ලු කරලා තියෙනවා. හැබැයි තල්ලු කිරීමෙන් මේ වෛරසය ඉවත් කර ගැනීමේදී නැත්නම් මේකෙන් අපි ඉවත් වීමේදී වෙන්නේ හානියක්. ඒ නිසා තමයි අපි හෙළිදරව් ඇතුලේ මේ දේවල් පිළිබඳව කතා කරන්නේ. දැන් භූමි කිව්වේ සෞඛ්‍ය ප්‍රශ්න පැත්ත ගොඩක් වෙලාවට. දැන් මේක ඇතුලේ ඔය හඳුන්වා දීමේදී තව කතන්දරයක් කො මේ ආර්ථිකමය කාරණා බලපාන විදිහකුත්. මේක කොහොමද විහිදෙන්නේ? කොයි විදිහටද යන්නේ? අන්තය ලිංගික සුළුතරය කියන එක ගත්තාම ගොඩක් වෙලාවට අපි දකිනවා ඔවුන්ගේ මූලික රැකියාවන් බහුතරයේ එදිනෙදා වේතනය පදනම් කරගෙන තමයි තියෙන්නේ. කුලි වැඩක් හරි එහෙම නැත්නම් අපි මම එක ගොඩක් තැන්වල කියලා තියෙනවා සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ව ලංකාවේ හුඟක් වෙලාවට යොදවලා තියෙන්නේ යෙදෙන්න වෙලා තියෙන්නේ ලිංගික වෘත්තිය. ඉතින් එතකොට ඒකෙන් තමයි ඔවුන්ගේ කුලිය ගෙවන්නේ, කන්නේ බොන්නේ, හෝමෝන ප්‍රතිකාර ගන්නවා නම් ඒ ගන්නේ, තමන්ගේ ශරීරය නඩත්තු කරන්නේ, සමහර කරලට ඒකල තමන්ගේ ගෙවල් නඩත්තු කරන වෙලාවලුත් තියෙනවා. මම උදාහරණයක් කියන්නම්. ඒක ලිංගික සංක්‍රාන්ති ලිංගික කාන්තාවක් ඉන්නවා. අයියලා 3 දෙනයි. මෙයයි අම්මයි තාත්තයි නංගි හරි අක්ක කෙනෙක් හරි ගවයි. ගෙදර පිරිමි එතකොට 4යිනේ. අපි මෙයාව පැත්තකට දාමුකෝ. ජීව විද්‍යාත්මක පිරිමියෙක් වුණාට මානසික කාන්තාවක් අපි මෙයාව පැත්තකට දාමු. එතකොට ගෙදර පිරිමි 4 දෙනෙක් ඉන්නවා. හොඳට එතකොට දැන් උසම 4 වැඩ දැන් මගේ යාළුවටම මම මේ කියන පුද්ගලයාටම අවුරුදු 35 40 අතර වයස ප්‍රමාණය. දන්න කාලේ ඉඳන්ම මම අඳුරගත්ත කාලේ ඉඳන්ම කරන්නේ ලිංගික වෘත්තිය. අර මුළු පවුලම නඩත්තු කරන්නේ එතකොට පවුලක් නඩත්තු කරන තැනදී හොඳයි. හැබැයි ඇත්තටම කිව්වොත් ඒ පවුලේ සැලකුම් ලැබීම ඒ කියන්නේ එහෙනම් පවුලට සල්ලි ගෙනත් දෙනවා. ඒක නිසා ගෑණියට ඇඳලා පාරේ බහැලා ඇඟ විකුණලා එන එක ප්‍රශ්නයක් නෑ. හැබැයි ගොඩක් පවුලේ දේවල් ගත්තාම ඒ පුද්ගලයාව සම්බන්ධ කරගන්නේ නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයක් තමන්ගේ සහකාරයම මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න මද්ද්‍රව්‍ය ගන්න සල්ලි ඕන නිසා මේ තමන්ගේ ලිංගික සංක්‍රාන්තික සහකාරියෝ ගිහිලා පාරේ හිටවලා තියලා ගනුදෙනු කාරයෝ 3-4 දෙනෙක් එක ගිහිලා ආවට පස්සේ මෙයාම ගෙදර සල්ලි ටික අතින් අරගෙන මෙයාම ගෙදර එක්කන් යන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඔය වගේ තත්ත්වයක් දැන් අපි මේවා කිව්වා පස්සේ දැන්
ගොඩක් වෙලාවට කියයි ඉතින් දැන් ඇඟ විකුණනම කන්න ඕන හරි විවේචන එනවා. හැබැයි මේවල පසුබිම කවුරුත් බලන්නේ නැහැ. ඉතින් ඒකත් අපි චුට්ටක් මම හිතන්නේ හිතන්න ඕන දෙයක්. ඉතින් ගොඩක් ලිංගික වෘත්ති යෙදෙන සංක්‍රාන්ති ලිංගික කාන්තාවෝ ඉන්නේ. ඉතින් ඔවුන්ට මේ වගේ වෙලාවක තමන්ගේ එදිනදා වේතනය කියන්නේ කැම බීම සහ මේ සමහරක් වෙලාවට කුලිය ඉල්ලන වෙලාවලු තිබ්බා. සමහරක් නිවෙස් අයිතිකාරයන්ට අපි කතා කරපු වෙලාවල් තිබුණා. සමහරක් අයව කන්වින්ස් කරගන්න බැරි වෙච්ච අවස්ථාවන් තිබුණා. ඉතින් සමහරක් අයට කුලිය දෙන්න බැරි නම් යන්න කියපු වෙලාවල් තිබුණා. ඉතින් ඔය වගේ ප්‍රායෝගික ගැටලු ගොඩක් තිබුණා ආර්ථික වශයෙන්. ඉතින් ඒ ආර්ථික ප්‍රශ්නත් එක්ක සම්බන්ධ වුණා මේගොල්ලන්ට ඇති වෙච්ච මානසික ගැටලු. ඉතින් සල්ලි නැහැ, කණ්ඩ නැහැ, ඉතුරු කරගත්ත රුපියල් 1000න් 2000න් සමහරුන්ට ස්මාර්ට් ෆෝන් එකක් තිබ්බට ඔන්ලයින් ගිහලා ඕඩර් කරගන්න කෑම ඕඩර් කරගන්න විදිහක් නැහැ. ගොඩක් ප්‍රශ්න තිබුණා. ඉතින් දවස් දෙකක් විතර වගේ කෝල් එකක් ආවා ඒ කණ්ඩවත් නැහැ මොකද කරන්නේ? උදව්වක් කරන්න බැරි. ඉතින් ආයතනයක් හැටියට අපි ආයතන ආරම්භ කරලා බොහොම සුළු කාලයක් අපිට දැනට ඇත්තටම තියෙන්නේ ගෝලී අරමුදලේ HIV මර්ධනය සඳහා කටයුතු කරන අරමුදල විතරයි. ඒකෙනුත් අපි සම්කිසි ආකාරයෙන් සාකච්ඡා කරලා බැලුවාම මේ වගේ සහන සලසන්න ඒකේ ප්‍රතිපාදන වෙන් කළා නැහැ. මිනිස්සෙක් හැටියට හරි අපහසුතාවයට පත් වෙන වෙලාවල් තියෙනවා. හරිම අපහසුතාවයට පත් වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ sorry emotional වෙනවා. ඒක හරි අමාරුයි. ඒ කියන්නේ මිනිස්සෙක්ගේ බඩගින්නක්. කණ්ඩ නැහැ කියලා කියනකොට ඒක දැනෙනවා. මොකද ඒක මමත් විඳලා තියෙන හින්දා. ඉතින් ඒක හරි අමාරුයි නේද? ඒක හරිම අමාරුයි. ඉතින් බොහොම විවෘත මේ වගේ අවස්ථාවන් වලදී සහයෝගය සපයන්න ඉදිරිපත් වෙච්ච පුද්ගලයෝ හිටියා. ඇත්තටම සන්තෝෂයි. වැඩිම හරියක් ප්‍රජාවේ නොවන අය. ඔවුන් විදේශ ආධාර ඉල්ලුම් කරලා සමහරක් අය පස්සෙන් පණ ලැහුවේ භූමි. ඉන්නවද කවුරුද? මෙහෙම එකක් ආවා. අපි දැම්ම. මොකද කියන්නේ? කවුරු හරි ඉන්නවද? කියන්න. ඉතින් දන්න ලින්ක්ස් වලට කතා කරලා ඉවරලා ලිස්ට් එකක් හදලා බැංක් ඒ කියන්නේ මම හරහා මුදල් ට්‍රාන්ස්ෆර් වෙච්ච වෙලාවලුත් තිබුණා. සහ ඔවුන්ගේ බැංකු ගිණුම් වලට අපි ඩිරෙක්ට්ලි ආධාර සපයන අය හරහා යවපු අවස්ථාවලුත් තිබුණා. ඉතින් ගැටලුවක් තිබුණා අපි පාර්සල් හදලා දෙනවද නැත්නම් ඔවුන්ට මුදල් ලබා දෙනවද කියන එක. ඊට පස්සේ අපි තීරණය කරා මුදල් ලබා දෙන එක වැදගත් කියලා. එතකොට Tamanට කැමති විදිහට දැන් අපි බඩු පාර්සලයක් හදලා දෙනවා වගේ නෙමෙයිනේ. ඒ මනුස්සයාට සල්ලි ටික ඉතුරු කරගන්න ඕන නම් පොල් සම්බෝලේ බත් එකක් කාලා ඒක එතකොට යාට තව ඉතුරු කරගන්න විදිහක් තියෙන්න පුළුවන්. ඉතින් මුදල්මය ආධාර ලබා දුන්නා. මේකට ගොඩක් අය උදව් කරා. ගොඩක් අය කියන්නේ අතේ ඇඟිලි ගන්නට. ඒක මට ගොඩක් මේ අවස්ථාවේ හැටියට. ඉතින් ආර්ථික වශයෙන් කියන එක සෑහෙන ලොකු බලපෑමක් තිබුණා. අනිත් එක අපිට තමයි රෙන්ට් එක ගෙවන්නේ කොහොමද කියන එක. ඉතින් රෙන්ට් එක කියන එකට නම් මම ප්‍රායෝගිකව මම හිතන්නේ මට ඒකට වෙනම ක්‍රමවේදයක් හොයන්න පුළුවන් කියන එක. හැබැයි ඒක මාන ප්‍රශ්නෙත් මිනිසුන්ගේ මානුෂීය භාවය කොච්චරද කියන්නේ දැන් රැකියාවකුත් නැහැ කියලා තේරෙනවනේ. මේ මිනිස්සයා ගෙදරට වෙලා මෙච්චර කාලයක් ඉන්නවා කන්නත් නැහැ කියන එක දන්නවා. කොහෙටවත් යන්න විදිහකුත් නැහැ, කාගෙන්වත් ඉල්ල ගන්න විදිහකුත් නැහැ. එතකොට රෙන්ට් එක දුන්න නැත්නම් ගෙදරින් ඵලයන් කියලා කියන තරම් මිනිස්සෙගේ හිත ගලක් වෙනවා කියන්නේ අපි මාර ඉන්න හිතෙන රටක් ඉතින් ඒ කියන්නේ අපි කොච්චර ආගමික පැත්තෙන් කතා කරත් අපි ආගන්තුක සත්කාරය හැටියට මම ඉස්කෝලේ යන කාලේ ඉගෙනගෙන තියෙනවා අපි ඉහළින්ම ඉන්න රට. හැබැයි ආගන්තුක සත්කාර නෙමෙයි මම හිතන්නේ දැන් දැඩි සත්කාර ලබා දෙන්න ඕන රටක් මේක මානුෂීය පැත්තෙන්. මට මෙන්න මෙහෙම එකක් හිතුණා. දැන් අපි දන්නවා මේ ආධාර ලබා ගැනීම කියලා කිව්ව හින්දා. විදේශ ආධාර තානාපති කාර්යාල වලින් එන්න පුළුවන් නැත්නම් ඔය ගෝලී ආරමුදල වගේ ආධාර ලබා දෙන එක කොටසක් තියෙනවා. සහ ඒ ඇක්සස් තියෙන කොටසකුත් ඉන්නවා. දැන් මට දැනගන්න ඕනේ මේ ආධාර ලැබෙන හැමෝටම අර ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඉන්න අයටත් හම්බ වෙනවද? එහෙම නැත්නම් අර ඇසුරු කරන එක සමාජ පන්තියක් තියෙනවා. ඒ පන්තියේ ඇසුරු කරන අයට විතරද අපි තුන් බෑෆුට් එකට ගිහලා කාලයකට ඉඳගෙන කන බොන අය වෙන්න පුළුවන්. නැත්නම් හෝටල් එකට ගිහින් එහෙම අයට විතරද මේකට ඇක්සස් තියෙන්නේ? අපි වෙනම ක්‍රියාමාර්ගයක් ක්‍රියාපිළිවෙලක් අනුගමනය කරා. දැන් උදාහරණයකට ගත්තොත් මගේ ආයතනයේ වැඩ කරන සේවක සමාජිකාවන් 17 දෙනාම ලිංගික සංක්‍රාන්තිකයෝ.
ගැහැණු හා පිරිමි මිශ්‍රව 17 දෙනාම ලිංගික සංක්‍රාන්තිකය. හැබැයි මේ ආධාර ආපු වෙලාවේ මම එක ආධාරයක්වත් දුන්නේ නැහැ මගේ ආයතනයේ වැඩ කරන අයට. අපි හැමතිස්සෙම කිව්වේ මෙහෙමයි හැමෝටම සල්ලි අවශ්‍යතාවය තියෙනවා මේ වෙලාවේ. හැබැයි අත්‍යවශ්‍යම අයගේ නම් ලබා දෙන්න. ඉතින් අත්‍යවශ්‍යම අයගේ නම් ලබාගෙන ඒ ආධාර සපයන ආයතන වලට අපි පුද්ගලයන්ට අපි යොමු කරනවා. හැබැයි මෙතනදී අපි තව විශේෂ දෙයක් කරා. ඒක අපි ආයතන මට්ටමේ නෙමෙයි කරේ. HIV සමග ජීවත් වෙන පුද්ගලයෝ ඉන්නවා. ඔවුන්ටත් දැන් ගිහිල්ලා කියන්න බැහැනේ. ඔවුනුත් සමහරක් වෙලාවට කුලියට ඉන්න තැන් තියෙන ඉතින් අර එක්ස්පෝස් වෙන්න බයට තමන්ගේ අනන්‍යතාවය ගැන තියෙන බය නිසාම ඔවුන් සමහරක් වෙලාවට ගිහිල්ලා ඔය 50 ගත නැති වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒ වගේ අයටත් මමත් ඇතුළුව තව අපේ ක්‍රියාකාරී සහෝදර සහෝදරියෝ කණ්ඩායමක් එකතු වෙලා ඔවුන්ටත් යම් කිසි විදිහකින් පුළුවන් විදිහකට මේක මං හිතන්නේ නැහැ අපි කිව්වොත් එහෙම අපි මුළු ලංකාවම ආවරණය කරා දිස්ත්‍රික්ක 25 මෙන්න ලිංගික සුළුතර ප්‍රජාට අපි උදව් කරා නෑ නොවෙන්න පුළුවන් අපිට මග ඇරිච්ච පුද්ගලයෝ ඉන්නත් පුළුවන් බලාපොරොත්තු නොවෙච්ච විදිහට ආපු දෙයක් සහ උපකාර උදව් ගන්නකොට ඒවල ගොඩක් restrictions තියෙනවා බාධාවන් තියෙනවා barriers තියෙනවා ඉතින් ඒ හරහා අපි විශ්වාස කරන පුළුවන් උපරිම විදිහට අපි කරන්න පුළුවන් යමක් කරන්න උත්සාහ කරා කියලා විශ්වාස කරනවා එතකොට භූමි ඔයා කලින් කිව්වා අපි මේක බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි කියලා. ඇත්තටම මමවත් නාරදවත් මේක බලාගෙන ඉන්න අයවත් මේක බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි. ඒක තමයි ජීවිතය කියලා කියන්නේ. එහෙමනම් අපිට ඉස්සරහට මේ වගේ ලෝකයකට තමයි යන්න වෙන්නේ. වාතය සම්පූර්ණයෙන්ම පිරිසිදුයි. ඒත් අපිට මාස්ක් එකක් අඳින්න වෙනවා. හැමෝගෙම අත් හොඳටම පිරිසිදුයි. හැබැයි අපිට අත දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේ ලෝකයකට තමයි අපි ඉස්සරහට යන්නේ. එහෙමනම් ඔයා වගේ පෞරුෂය වර්ධනය කරගත්තේ නැත්නම් මේ දරුවෝ ඉදිරියේදී ලොකු ඛේදවාචකයකට යනවා. මේ වැඩසටහනේ අරමුණක් තමයි ඒ අයවත් සවිබල ගැන්වීම. මොකක්ද ඕගොල්ලෝගේ ඉදිරි පියවර? මේ ආයතනය ආරම්භ කරනකොට මං හැමතිස්සෙම මං කටයුතු කරන ආයතනය ගැන කියන්නේ කතා කරන්නේ ප්‍රොමෝට් කරන්නේ නෙමෙයි මොකද ඉතින් මගේ ආයතනය ගැනනේ මම හොඳටම දන්නේ අනිත් ආයතන ගැන හෝ තියෙන සංවිධාන පිළිබඳව මම මතු පිටින් නමුත් මම දන්නවා වුණොත් යම්කිසි ක්‍රියා කලාපයන් සිදු කරමින් ඉන්නවා මේ ආයතනය මේ ජාලය ආරම්භ කරනකොට අධිවාචනීය නීති පැත්තෙන් සුරක්ෂාව ලබා දීම ඔය දේවලුත් තිබුණා හැබැයි මූලිකවම නාරදයි තම්ජක්කේ මම බලාපොරොත්තු වුණේ මගේ අදහස වුණේ නීති කියන ඒවා ප්‍රතිපත්ති කියන ඒවා එක දවසින් කොලයක්නේ ඕක කීප වතාවක් සාකච්ඡා කරලා ඕක වෙනස් කරගන්න බැරි කමක් නැහැ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් හැබැයි මිනිස්සෙගේ ජීවිතයක් නගා හිටවන එක තමයි මූලිකවම දේ මේ කාල සීමාව ඇතුළත මම මේ මානවික ශාස්ත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු 10ක් වෙනවා මේ දෙසැම්බර් පළවෙනිදට හැපි ඇනිවර්සරි අවුරුදු 10ක් වෙනවා. ඉතින් මේ අවුරුදු 10 තුළ මම දැක්කේ නැහැ කොයිම වෙලාවකවත් අර පුද්ගලයාගේ තියෙන කුසලතාවයන් වර්ධනය කරලා නැහැ. උඹ පාරේ හිට ගන්න ඕනේ. මොකටද දක්ෂ වාහන හදන්නද? හරි. ගිහිල්ලා ට්‍රේන් වෙන්න කරුණාකරලා ගිහිල්ලා ගෑරේජ් එකක් හරි තමන්ගේ ගෑරේජ් එකක් හරි දාගන්න නැත්නම් මොකක් හරිම දෙයක් ඒ සම්බන්ධව එහෙම එම්පවර්මන්ට් එකක් නැහැ. ඉතින් මම ඇත්තටම මේ වසංගත කාලය එහෙම නැත්නම් ගෙවල් වලට මේ මිනිසුන්ව හෙල කරලා තිබු කාලේ මගේ ජීවිතේ මං ලොකු පෙරලියකට මුහුණ දුන්න කාලයක්. මම ඒක හිතනවා දෙවියන් විසින් මට දුන්න යම්කිසි කාල සීමාවක් හිතන්න. ඉතින් අර කරන්න බැරි වෙච්ච කරන්න මූලික කරගත්ත කරුණු කීපයක් මට ඒ කාලේ ඉඳන්ම තිබුණා. හැබැයි මම මේ කාලේ යොදාගත්ත එක සැලසුම් කරන්න. අපි ඇත්තටම යම්කිසි හමුවීමක් දාගෙන තිබුණා නිපුණතා පේස වොකේෂනල් ට්‍රේනිං සෙන්ටර්ස් වල තියෙන හෙඩ් එක අපි දාගෙන තිබුණා හමුවීමක් ගිහලා කතා කරන්න. ඒ වෙන මොකටවත් නෙමෙයි මෙහෙම කොට්ටාසයක් ඉන්නවා. ඒගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ ආයතනයේ මේ දෙපාර්තමේන්තුව ඇවිල්ලා මොකක්ම හරි දෙයක් ඔවුන්ගේ කුසලතාවයට අනුව ඉගෙන ගන්න ඉඩ දෙන්න. අනිත් පැත්තෙන් අපි පුද්ගලික ආයතන කීපයක් එක්ක හමුවීම් දාගෙන තිබුණා. ඒක ඇත්තටම කියන්නේ කෝපරේට් සෙක්ටර්ස් කියලා දාගෙන තිබුණා කතා කරන. ඔවුන්ගේ ආයතන දැනුවත් කරලා රැකියා අවස්ථාවන් ඇති කරන්න.
එතකොට අපිට තියෙනවා ඩේටාබේස් එකක්. මෙහෙන් ට්‍රේන් වෙනවා. අර පැත්තෙන් ජොබ් වේකන්සීස් තියෙනකොට අපිට මේගොල්ලන් එහෙට රෙෆර් කරන්න පුළුවන්. දැන් අපිට උදාහරණයකට ගත්තොත් Uber ආයතනය එකඟ වෙලා තිනවා ලිංගික සංක්‍රාන්තිකයන්ට රැකියාවන් අවස්ථා ලබා දෙන්න. ඒකත් විශේෂ පැකේජ් එකක්. අර ඒ Uber බයිසිකලේ ගන්නකොට රුපියල් 8,000ක් ගෙවන්න ඕන අර පැකේජ් එක ගන්න. බෑග් එක, හෙල්මට් එක ඔක්කොම. හැබැයි ලිංගික සංක්‍රාන්තිකයන්ට ඒක නොමිලේ ඒගොල්ලෝ ලබා දෙනවා. පුහුණුව ඒ හැම දෙයක්ම නොමිලේ ලබා දෙනවා. ඉතින් ඔවුන් ඒකට එකඟ වෙලා තියෙනවා. ඒක තාමත්ම ලොකු පියවරක් හැටියට ජෝන් කීල්ස් ආයතනය ඔවුන්ගේ ඉන්න ලිංගික සංක්‍රාන්තික පුද්ගලයන්ට තමන්ගේ රාජකාරී ආයතනය තුළ ඒ බපසරිය තුළ ඒ පරිසරය තුළ කිසිම හිංසනයකින් තොරව රැකියාව කරන්න උන් අනිත් ප්‍රජාවේ නොවන පුද්ගලයන්ට දැනුම ලබා දෙමින් ඉන්නවා. ඉතින් ඒ වගේ දැන් මානුෂීය පැත්තෙන් ටික ටික ආයතන එළියට එන විදි තියෙනවා. ඉතින් ඒත් එක්කම පෞරුෂත්ව වර්ධනය සහ නායකත්ව පුහුණු වැඩමුළු කීපයක් අපි සූදානම් කරලා තියෙනවා. ඉතින් මොකද මේ එන මූලික මේ චෝදනා තමයි අඳින්න දන්නේ, කතා කරන්න දන්නේ, හැසිරෙන්න දන්නේ ඔය දේවල්. හැබැයි ඔය දේවල් වෙන්නත් දේවල් තියෙන දැන් උදාහරණයක් මගේ ජීවිතයෙන් ගත්තොත් මං කොයි වෙලෙත් ටිකක් කියවන જાත් වැඩිපුර කතා කරනවා. වැඩිපුර කතා කරනවා අයියෙන් ඉනවන කතා. ඒ සමහරක් වෙලාවට මං කල්පනා කරොත් එම මගේ තියෙන තනිකම මට දැනෙන පීඩනය ඔය දේවල් නැති කරගන්න මං විසින්ම හදාගත්ත ක්‍රමවේදයක්. හරි ජොලියේ ඉඳලා නටලා කරලා කෑ ගන්නවනම් මට ਉਹ අමතකයි. ඉතින් මේ ඉතින් මං හිතනවා මිනිස්සු සමහරක් වෙලාවට තමන්ගේ චර්යා රටාවන් ඇති වෙන්නේ චර්යා රටාවන් වෙනස් කරගන්නේ තමන්ගේ යම්කිසි මොකක් හරි තියෙන ඉන්සිකියුරිටි එකක් අනාරක්ෂිතභාවයක් කවර් කරගන්න. ඉතින් අපි ඒව හිතන්නේ නැහැ. ඒව ගැන අපි කතා කරන්නේත් නැහැ. කතා කරන්න දෙන්නෙත් නැහැ. ඇත්තටම එන චෝදනාවක් හැමතිස්සෙම ඕගොල්ලන්ගේ අය හරියට ඕවර් රියැක්ට් කරනවනේ. ඕගොල්ලන්ගේ හරි ඕවර් ඇක්ටිං නේ. ඕගොල්ලන්ගේ අය මේ ඕගොල්ලන්ගේ හැබැයි මේ ඒ ඕගොල්ලන්ගේ නෝන අයගෙත් ඒ ඕවර් ඇක්ටිං තියෙනවා. දැන් අපි ජිම් එකකට ගිහලා එනකොට බලුවොත් මෙහෙමනේ ඉන්නේ. ඉතින් එතකොට ඒව අපි බලාපොරොත්තු වෙන්නේ පිරිමේ මෙහෙම යන්න ඕනේ කියලා. ඉතින් ඒව ඕවර් රියැක්ටිං නෙමෙයි. ඒක පෞරුෂත්වය. හැබැයි අරව ඕවර් රියැක්ටිං. මොකද ඒක අරක දකින්න නැහැ. මොකද ඒක සාමාන්‍යකරණය වෙලා මේක දකින්න මේක අසාමාන්‍ය හින්දා. ඉතින් අසාමාන්‍ය විදිහට දකින්නකොට දේවල් අසාමාන්‍ය විදිහට පේනවා. අපි සාමාන්‍ය කියලා දකින්න දෙයක වුණත් හරි අසාමාන්‍ය දේවල් තියෙන්න පුළුවන්. දැන් මට පොඩි සුබවාදී කතාවක් ඒක ඇතුළේ ඇහුණේ. ඒ කියන්නේ සෝෂල් රෙස්පොන්සිබිලිටි සමාජ වගකීම් සහිත ආයතන දැන් මේ වගේ රැකියා අවස්ථාවන් ඔෆර් කරමින් ඉන්නවා. එතකොට මේ රටේ මේ ප්‍රයිවට් සෙක්ටර් පෞද්ගලික ආයතන වලට පුළුවන් මේක තව වැඩි කරලා මේ වගේ අවස්ථාවන් ලබා දෙන්න. ඉතින් මේක එක පැත්තකින් සුබවාදී කාරණාවක්. දැන් මේක අපි පොසිටිව් පැත්ත බැලුවොත් කොහොමද ඔබ මේකට විසඳුමක් විදිහට දැන් ඔය උබ ආයතනය ලබා දුන්නාගේ විසඳුමක් විදිහට යෝජනා කරන්නේ මොන වගේ කාරණාවක්? මේ ප්‍රශ්නය ටික නැති කරගන්න. සහ මේ ඉමීඩියට්ලි මේ මොහොතේ මේ තියෙන ප්‍රශ්නේ විසඳන්න. මං හිතනවා බාහිර රූපය මත එම නැත්තම් මිනිසුන්ගේ පුද්ගලිකත්වය මත තෝරා බේරා තේරීම් කරන්නේ නැතුව මේක අපි හැමෝම එක විදියට යන්න ඕන ගමනක්. දැන් රැකියාවක් කරන්න දැන් අපි උදාහරණයකට ගත්තොත් කාර්යාලයක කම්කරු රැකියාවක් කරන්න යන පුද්ගලයා තමන්ගේ ලිංගික අවයවයෙන් නෙමෙයිනේ රැකියාව කරන්නේ. ඉතින් මං හිතනවා ඒ පුද්ගලයාට ඒ රැකියාව කරන්න පුළුවන්ද කියන සුදුසුකමට අවධානය දෙන එක ගොඩක් වැදගත් වෙනවා කියන්නේ. ඉතින් එහෙම අවධානය දීලා රැකියාවට සුදුසු කෙනෙක්ව තෝරලා ගන්න කොට මේ ලිංගික සුළුතරය පිළිබඳව අවධානය යොමු කරනවා නම් ඔවුන්ටත් අවස්ථාවන් දෙනවා නම් මීට වැඩි ඒගොල්ලන්ගේ ඒ පුද්ගල කොට්ටාසයන්ගේ මාවත ඇතුළුව ජීවිතය මීට වැඩි ඉහළට නගන්න පුළුවන් කියලා මං හිතනවා. මේක හැමෝම මේක ඇත්තටම බලය පිළිබඳ ප්‍රශ්නයක් නේ. අපිට වැඩිය මූඩට આવොත් මොකද වෙන්නේ? මූන්ට වැඩිය අපි කොච්චර උඩකින් ඉන්න ඕනද? නැහැ අපේ බලය කොච්චර පවත්වන්න මිනිස්සු හරි කැමතිනේ ටෝචර් කරලා සතුටු වෙන්න. වද හිංසාවට මානසිකව හරි කාට හරි වදයක් දීලා ඒකෙන් ගන්න ඒ කික් එක තමයි හරි හොයන්නේ හැමතිස්සෙම. ඉතින් ඒ මං හිතන්නේ ඒ කුණු මානසිකත්වය විසිකලා දාන්න කාලේ හරි. මොකද දැන්
මේ වසංගත තත්ත්වයම හොඳම උදාහරණයක්නේ. අර මම හැමතිස්සෙම කියනවා වගේ ස්වභාව ධර්මයේ මම ලිංගික සංක්‍රාන්තිකයෙක් නිසා මට ඉර පායන්න නැතුව තියන්නේ. හුළඟ මංගාවට ඇවිල්ලා ඊ ගාලා හැරිලා යන්නේ නැහැ. හැංගීම් දැනි ඒ වගේම දැනෙනවා. දුක සතුට කියන එක හැමතිස්සෙම දැනෙනවා. ඉතින් මං කියන්නේ මේක හිතන්න ඕනේ තමන්ගේ පටු කොටු වලට දාලා නෙමෙයි. විවෘතව හිතන්න ඕනේ. මේක ස්වභාව ධර්මයේ ඇත්තටම මම දකින විදිහට මිනිසුන්ට හිතන්න දීපු අවස්ථාවක්. හැදෙන්න දීපු අවස්ථාවක්. මන් දන්නේ නැහැ කොච්චර දුරට හැදෙයිද කියන එක මට ලෝක ප්‍රශ්නයක් තියෙනවා. මේ මොකද දැන් මේවා වලටත් සැහෙන්න ප්‍රශ්න ආවනේ මේ සුනාමි ආපු වෙලාවේ මිනිස්සු මැරුණාම මීදම් කරන කටයුතු ගැන පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරේ නැහැ. හැමෝම එක වලේ සතපුණේ අවසානතයි නේ. හැබැයි අපි මේ වගේ දේවල් වෙනකොට අපි සමහරක් දේවල් හරි ප්‍රොමිනන්ට් කර කතා කරනවා. විශේෂ මිනිස්සෙක් මැරුණාට පස්සේ කරලා වැඩක් නැහැ. අපි කරන්න තියෙන්නේ මේ මිනිස්සුන්ට ජීවත් වෙලා ඉන්නකන් නිදහසේ තමන්ගේ ආත්මාභිමානෙත් එක්ක ජීවත් වෙන්න අවස්ථාව ලබා දීමයි. ඉතින් මම හිතනවා රටක් හැටියට සම අවස්ථාවන් ලබා දෙමින් පිළිගැනීමක් තියෙමින් මේ පුහු විනිශ්චය කරනවා ජජ්මන්ට් පැත්තකට දාලා මිනිස්සු හැටියට එකට එකතු වෙලා යන්න ඕන ගමනක් මේක. මොකද මම ගත්තොත් එහෙනම් මම ලිංගික සංක්‍රාන්තිකයෙක් වුණ පළේට මිනිස්සේ වශයෙන් මට තියෙන මානුෂික වටිනාකම් අඩු වෙන්නේ නැහැ. මටත් යම්කිසි හැකියාවන් ප්‍රමාණයක් තියෙනවා. රටේ සංවර්ධනයට දායක වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මාව කොන් කරත් එහෙම මාව අයින් කරත් රටටම නෙපාඩු. මට නෙමෙයි මම එතකොට මෙහි ඉන්න බැරි නම් මම වෙන රටකට ගිහිල්ලා ජීවත් වෙයි. ඇත්තටම එහෙම වෙලා තියෙනවා. සර්ජන්ස්ලා, ඉන්ජිනියර්ස්ලා මේ ට්‍රාන්ස් අය. ඒ මිනිස්සුගේ මානසික වටිනාකම් වලට ගරු කරලා ඒ මිනිස්සුගේ අර අපි කියනනේ ප්‍රයිවට් ස්පේස් එක කියලා. මගේ නිදන කාමරය මගේ ඇඳ මගේ. ඒක පොදු දේපලක් නෙමෙයි. හරිද මේ හැමදේම ට්‍රෙන්ඩ් එකට යන්නේ. ඉතින් හරි. ට්‍රෙන්ඩ් එකකට ගියත් කමන්නේ දෙයක් වෙනවා නම්. මේ මානුෂීව මිනිසුන්ට සලකන එක ට්‍රෙන්ඩ් එකක් කරගන්න. බාහිර දේවල් පැත්තකට දාන්න. ආගමක් පොඩ්ඩක් පැත්තකින් තියන්න. තමන්ගේ ජාතියත් පැත්තකින් තියන්න. රැකියාව, කුලිය හැමදේම පැත්තක මනුස්සයෙක් විදිහට පොඩ්ඩක් හිතලා බැලුවොත් එහෙම මේ දේවල් දැනෙනවා. දැන් අපි සත්තු උදානේ සත්තුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ. ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කතා කරන අපි ළමයිද නෑ. දැන් මම නම් ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ හිංසන වෙනුවෙන් කතා කරන්නේ කවදා හරිම දවසක විවාහයක් වුණොත් මට දියණියක් අරන් හදා ගන්න ආසාවක් තියෙනවා. ඉතින් ඒතකොට මගේ දරුවා ලිංගික හිංසනයටපත් නොවි ජීවත් වෙන්න ඕන රටක් පරිසරයක් තියෙනවා. ඉතින් ඒක වෙනුවෙන් මම කතා කරන්නේ. ඉතින් ඒ වගේ මේවා කියන කතා කරොත් එහෙම මිනිසුන්වත් ලේබල් වදින රටක් නෙති. ඉතින් මම හිතන්නේ මේ හැමදේම මේ අපි අර කම්ෆර්ට් සෝන් එකේ ඉඳගෙන මිනිසුන්ව තලාපෙලා දාන්නේ. තමයි මම මේ කතා කරපු දේවල් එක හිත හිටියේ දැන් අපි ලෝකේ විවිධ යුග වලින් අපිට කතා කරන්න පුළුවන්. දැන් අපි නූතන යුගයේ ඉවරලා පශ්චාත් නූතන යුගයේ තමයි අපි මේ ජීවත් වෙන්නේ. මේ ජීවත් වෙනකොට දැන් සාමාන්‍ය මිනිස්සු සංස්කෘතික වෙනවා කියලා කියන ශිෂ්ටාචාරය බිහි කරනවා කියලා කියන්නේ මිනිස්සු හරි ඉස්සරහට යනවා කියන එකනේ. හොඳ සමාජයක් බිහි කරගන්නවා කියන එකනේ. හැබැයි අපි තාමත් ජීවත් වෙන්නේ මනසින් ආකල්ප වලින් අර මේ ගල් යුගයේ කියලා තමයි මට නම් හිතෙන්නේ. හැමෝම නෙමේ සමහර අය අපි තාමත් හිතන්නේ අපිට අදාළ නැති අනවශ්‍ය ප්‍රශ්න. මේ හැමෝම එක මිනිස්සු කියලා හිතලා මේ රට ඉස්සරහට ගෙනියන්න නැත්නම් රටවල වලට බලපාන ප්‍රශ්න තියෙනවා. ඉස්සරහට යන්න අපි හිතන්නේ නැහැ. ලෝකයේ උදාහරණයක් විදිහට අරගෙන බලුවා ලෝකේ රටවල් තියෙනවා මේ ප්‍රශ්න නෙමෙයි සාමාන්‍ය මිනිස්සු විදිහට අපි හැමෝම ජීවත් වෙනවා. වෙඩින් දේවල් තියෙනවා මොනවද? එහෙම ඉස්සරහට යනවා. දියුණු මනසකින් අපි ලෝකේ දිහා බලන්න ඕනේ. දියුණු විදිහට අපි ඉස්සරහට යන්න ඕනේ. ඒතකොට තමයි මේ භූමි කීප ප්‍රශ්න විසඳ ගන්න අපිට පුළුවන් මේ. අපිට වෙනස් වෙන්න ඕනේ. අපිට රැඩිකල් වෙන්න ඕනේ. රැඩිකල් වෙනවයි කියලා කියන්නේ නීතියෙන් අවසරයක් නැති දේවල් ඉල්ලලා හඬා වැටෙන එක නෙමෙයි. අපි අලුත් විඥානයක් අරගෙන එන එකයි. දැන් ලෝකේ ගොඩක් දියුණු වෙලා. ඒ හින්දා තමන්ගේ විඥානය දියුණු කරගත්තේ නැත්නම් අපි ඉතුරු වෙනවා ගල් යුගයේ ලෝක ඉස්සරහට යනවා. ඔව්. ඉතින් ඒ දේවල් වලටත් සහ මේ පැත්තකට තල්ලු වෙච්ච ප්‍රජාවන් පිළිබඳවත් කතා බහ කරන්න සහ ඔයා කියපු දේවල් පිළිබඳවත් ජනතාව දැනුවත් කරන්න තමයි මේ හෙලිදරව් විශේෂ වැඩසටහන් මාලාවම අපි ඔබ වෙත ගෙන එන්නේ. මේ පුංචි තල්ලුවක් දෙන්න ඔයගොල්ලන්ට අලුත් විදිහට හිතන්න, දියුණු මනසකින් හිතන්න මේ තල්ලුවක් දෙන්න මේ හෙලිදරව්වට හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ තවත් වැඩසටහනකින් හමු වෙන බලාපොරොත්තුව ඇතිව අදට සමුගෙන යන්න මේ සූදානම් වෙන්නේ. භූමි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳව සහ ඔබේ ප්‍රජාවේ හඬ සමාජයට ගෙනන්නට දායක වීම පිළිබඳව. ඔව් එහෙමයි. ඉතින් මානුෂීය අයිතිවාසිකමක් වෙනුවෙන් අද දවසේදී අපි පෙනී සිටියා. ඔබත් අපිත් එක්ක හුස්ම ගන්න හෙලිදරව්වත් එක්ක එකතු වෙන්න. දිලයි.